समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु 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 अतदीपा भिक्खवे विहरत अत सरना अनन्य सरना धम्मदीपा धम्म सरना अनन्य सरना तीति ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ සදහම් ලැබි පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී පින්නතුනි ඔබ වෙනින් යම්කිසි වැදගත් ගැඹුරු කරුණක් පැහැදිලි කිරීම සඳහා සංගතනිකායේ කන්දක වර්ගයට අයත් ဒုတိ අතදීප සූත්‍රයේ සඳහන් දහම් පාඨයක් තමයි මා මේ ඔබට ඉදිරිපත් කළේ. මෙතන මම යම්කිසි වෙනත් තැනකට යන්නත් කල්පනා කරනවා කරුණු පැහැදිලි කරගමින්. මොකද මේ අතදීප සූත්‍රයේ පැහැදිලි කරන කාරණයට වඩා මේක පැහැදිලි කරන වෙනත් හොඳ තැන් සාමාන්‍ය සමාජයට ගැලපෙන තැන් ත්‍රිපිටකය තුල තිබෙනවා. ඒකක් අපි එතෙන්ට එකතු කරලා ඊට පස්සේ ගැඹුරු තේරුම් ගනිමු. මේකට කියන්නේ සිංහලෙන් නම් තමන් දිවිනක් කොටගෙන ජීවත් වීම. ධර්මයේ සරණ කොටගෙන ජීවත් වීම. මේ භික්ඛවේ කියලා තිබෙන එක තුල ඒක හාමුදුරුවන් විතරයි කියලා හිතන්න කල්පනා කරන්න එපා කවුරුත්. මේ සමාජෙත් එහෙම උපදෙස් දෙන අයත් ඉන්නවා. මේ භික්ඛවේ කියලා තින්නේ හාමුදුරුවන් විතරයි කියලා. නෑ ගිහි සමාජයට කතා කරලා දැන් භික්ඛවේ කියලා නෑ. නමුත් ඒත් මුලමැද අග යහපත් පිරිසුදු බ්‍රහ්මචර්යාව දේශනා කරලා තියෙනවා. අපි පැරණි පැහැදිලි කිරීමක් මතක් කරගත්තොත් මෙතෙන්ට කුද්දකනිකාය තුල බහුකාර නම් සූත්‍රයක් පෙන්නනවා. ඒක තථාගතයන් වහන්සේ වදාරනවා. එදා සමාජයේට ඔබට මේ ගිහි සමාජයේ බ්‍රාහ්මණ ගෘහපති සමාජයේ චීවර පිණ්ඩපාත සේනාසන ග්‍රහපත්තෙන් බොහෝ උදව් උපකාර කරනවා. ඔබද මහණෙනි ඔවුන්ට ප්‍රතිඋපකාර කරන්න. ඒ කුමකින්ද? ධර්ම දාණයෙන්. ඔවුනොවුන් සිව්පසේ තියෙන සිව්පසේ ලබා දෙන්න ඕන, ධර්මයේ තියෙන ධර්මයේ දෙන්න ඕන. නමුත් ඒක කියන්නේ සිව්පසෙන් උපස්ථාන කරලා ඒ පිණින් දිව්‍ය ලෝක යන්න කියලා. බැරි කෙනෙක් අත්නම් ගියාවයි. අනිත් අයට දෙගොල්ලන්ටම මුලැමැදාගහ ධර්ම දේශනා කරලා තියෙනවා හැමෝම දුකින් මිදෙන්න කියලා තියෙනවා. වික්ෂු වික්ෂුණ උපාසකා සිව්වනක් පිරිසම ධර්මයේ අරන් දුකින් මිදෙන්න කියලා තියෙනවා. ඒ නිසා මේ බඳු පැහැදිලි කිරීම පවතින ත්‍රිපිටකය තුළ භික්ඛවේ කියව පමණින් ඒ භික්ෂුන් වහන්සේලා සඳහායි කියන පටු අර්ථය මා බැහැර කරනවා. කවුරු මේ රටේ එහෙම කීවත්. මන්දයත් තථාගත බුදු පියාණන් වහන්සේ සමාජගත වී මිනිසුන්ට ධර්ම දේශනා කළේ භික්ෂුන් වහන්සේලා බවට පත් වෙලා නිවන් ලබන්නට ඒ සඳහා උපස්ථාන කරන පිරිසක් හදාගන්න නෙවෙයි. ඒක වෙනම කාරණයක්. සියලු දෙනාට ලබාගත් ජීවිතය තුළ දැක්මේ වරදක් තියෙනවා. ඒ නිසා දුකටපත් වෙනවා. ඒ වරද ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතය තුළම හදාගන්න උන්ට මඟ පෙන්වන එක තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ. ඒ අනුව මේ ධර්ම දේශනාවට අපිට ගියාපුවම බුදුන් වහන්සේ වදාරනවා මහණෙනි තමා දියොයිනක් කොටගෙන වාසය කරන්න. ඇයි මේ දියොයිනක් කියන වචනේ ගන්නෙ? ඔබ ඉන්නේ බවක් පහළ කියලා හිතන්න. එතකොට එහෙනම් මොකද වෙන්නේ? වැව පිරුණා වාන් දානවා. එතකොට වාන් දාන මට්ටමින් හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? යට වෙනවා හැමදාම. යට වෙන්නේ නැතුව ඉන්න වාන් දාන මට්ටම තේරුම් ගත්තාම ඊට උඩින් හදා ගන්න පුළුවන් ගයක්. ගලක් උඩ හරි නැත්නම් උස තැනක හරි.
රජරස වීසේ මම දැකලා තියෙනවා මේ දවස්වල මේ සමහර යට වෙනකොට ජලාශාස්ත්‍රිත ගංගා ගලලා ඔවුන්ට යන්න දෙයක් නැහැ. ඔවුන් ඒ වෙනුවට පළවෙනි තට්ටුව යට වෙන්න උඩ තට්ටුවට ගොඩ වෙන්න හදාන තියෙනවා. දැන් එතකොට ඒක ගම් අතරින් යට වෙන්නේ නැහැ. ඒක යට වෙන්න නම් මුළු නුවරම යට වෙන්න වෙනවා. එහෙම ගම් අතර ගලන්නේ නැහැ. අන්න උන් එතකොට ගම් අතරට අහු නොවී ඉන්න තැනක් හදාගත්තා. අන්න ඒ වගේ මේ සසර ගමනට ප්‍රවාහයක් තියෙනවා මේක ඕග කියලා කියනවා. මේකට මේ සසර ප්‍රවාහයට අහු නොවෙන්න දිවයිනක් හදාගන්න කියන එක තමයි අත්දීපා කියලා කියන්නේ. තමා දිවයිනක් කොටගෙන වාසය කරන්න. තමන් සරණ කරගන්න. අනන්‍ය සරණ කවුරුත් සරණ කරගන්න එපා. ඒ වගේම ධර්මයේ දිවයිනක් කොටගෙන වාසය කරන්න ධම්ම සරණ අනන්‍ය සරණ. දැන් මෙතන මේ ධර්මයේ කියන පදයට යන්න හුඟක් අමාරුයි. මොකද මේ ධම්මං දේශීති කියන පදේ හරි ධර්මයේ කියන පදේ හරි ලෝකේ ඕන තරම් තියෙනවා. හොඳ දෙයට ධර්මයේ කියනවා. මව්පියන් උපස්ථාන කිරීම ධර්මයේ කියනවා. බොරු කරන්නේ නැතුවම ධර්මයේ කියනවා. සූත්‍ර දේශනාවල ධර්මයේ කියලා කියනවා. නමුත් මේ ධර්මයේ නැමැති දිවයින මොකක්ද? අනේ එතකොට මම දකිනවා සූත්‍ර දේශනා කියලා කියන්නේ ධර්මයේ නෙවෙයි. ධර්මයට යන මාර්ගය. සාමාන්‍යයෙන් මේක පෙන්වන විදියක් තියෙනවා. හිතන්නකෝ නාගරිකයන් පරිබාහිරව යම්සි තැනක විශාල පිට්ටනියක් සකස් කරලා මේකේ ධම් දෙසුමක් හෝ එහෙම නැත්නම් සංගීත සම්දර්ශනයක් හෝ තියෙනවායි කියලා. එතකොට මේකට එන්න පාර දන්නේ නැහැ කවුරුත්. ඒ නිසා ඒකට ප්‍රවිෂ්ඨ වෙන මාර්ග කීයක් තිබුණත් ඒ හැම එකෙම හන්දියෙන් හන්දියට ඊතල ගහනවා. පිට්ටනියට යන පාර කියලා. ඊතල ඔස්සේ ආපුවම පිට්ටනිය හම්බ වෙනවා. ඊතල කියන්නේ පිට්ටනිය නෙමෙයිනේ. ඊතල කියන්නේ පිට්ටනියට යන පාර. ඊතල ඔස්සේ යාමින් පිට්ටනිය හමු වෙයි. ධර්මදේශනා කියලා කියන්නේ ඊතල වගේ මාර්ගය. මාර්ගය ගත්තහම හමු වෙන ඵලය තමයි මේ ධර්මය කියලා කියන්නේ. ධර්ම මාර්ගය කියන්නේ ධර්මයට යන මාර්ගය කියන එක. මේ ධර්මය කියන්නේ කොතනද කියලා හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා. මෙන්න මෙහෙම බලන්න. යං බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු. ඒ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කරපු පිරිසුදු සමාධියක් තියෙනවා. සුචින් සමාධිය. ඒ සමාධිය හා සමාන වෙන සමාධියක් නැහැ. වෙනත් සමාධියක් නැහැ. අනික සමාධිමානං තරිකඤ්ඤමාහු. අඤ්ඤ මාහු සමාධියක් නැහැ. සමාධිනා තේන ඒ සමාධිය හා සමාන සමාධියක් නැහැ. එයද ඉදම්පි මෙයද ධර්මයේ රතනම් පනීතං ප්‍රණීත රත්න භාවයකි. දැන් ධර්මයේ මොකද්ද? සූත්‍ර දේශනාවද සමාධියද? දැන් බුදුරජාණන් වහන්සේ ආනන්තරික සමාධියක් හොයාගත්ත නේද? මේ ආනන්තරික සමාධියේ ඉන්නකොට උන්වහන්සේ වැඩ ඉන්නව ඇත්තේ ලෞකික දුකේද ලෝකෝත්තර සුවේද? සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ මම දකින්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවනට පැමිණෙනවට. සෝවාන් පුද්ගලයා තමයි නිවන ආරම්භ කළේ නිවනට පැමිණෙන්න. දැන් සම්පූර්ණ කරගන්න තියෙන්නේ. මම අද දකින්නවා ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම නිවන සරණ කරගෙන ජීවත් වෙනවා කියන එක. ඒ අර්ථයෙන් ඉතින් කටේ කිරිසොඳ ගියේ නැති පුංචි අයට කියන්න කිවට තේරුම් ගන්න බැරි වුණා. තියා ලොකු අයටත් බැරි වෙලා තියෙනවා තාම. ධර්මය කියලා කියන්නේ සූත්‍ර දේශනා හරි ගාථා හරි කවි හරි කියලා හිතන් ඉන්නවා. මෙතන වචන දෙකක් තියෙනවා මම කියන්නම්. මේ සමාජයට තියෙන්නේ බුද්ධං වන්දති ධම්මං වන්දති සංඝං වන්දති. නැත්නම් වන්දාමි. බුදුන් වඳිමි ධර්මයේ වඳිමි සංඝයා වඳිමි. ඒ වඳිමි තාක්කල් ඒක ආමිස පූජාව. කුඩා කාලේ කියන එකෙන් නෙමෙයි සරණං ගච්ඡාමි සරණ යාම තුළ තමයි ධර්මයට පැමිණෙන්න පුළුවන් වෙන්නේ. අර ධම්මපදයේ පවතින ගාථාවකින් පැහැදිලි නෝවක. බහුම්මේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා බය තජ්ජිතා. බියෙන් තැතිගත් මිනිස්සු වෙන සරණක් නැතුව ගස්ගල් පර්වත වනභූමි තටාක සරණ යනවලු. නේතං සරණං නේතං කෝ සරණං කේමන් නේතං සරණ උත්තමං. ඒ සරණ නිමීම වෙනස වෙන්නේ නැහැ උතුම් වෙන්නේ නැහැ. ඒ සරණ ගිහිල්ලා සියලුකින් මිදෙන්නේ නැහැ. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ ගොස් චතුස්සත්‍ය මනානුවණින් දකීද. ඒ සරණ උතුම්. ඒ සරණ නිවීම පිණිස හේතු වෙනවා. ඒ සරණ යන පුද්ගලයා දුකින් මිදෙනවා.
දැන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි වල දුකින් මිදෙනවා කියලා වදාරන්නේ මම නෙවෙයි තථාගත බුදු පියාණන් වහන්සේ. ඔබ ඔබේ මව්පියන් පරම්පරා තාත්තකටත් තිස්සේ සරණං ගච්ඡාමි කියව වුණාද? ඇයි උනේ නැත්තේ? සරණං ගච්ඡාමි කියනවා වන්දාමි කරනවා. අන්න ධර්මයට පැමිණෙන මාර්ගයේ තේරුම් ගන්න වෙනවා. දැන් මම මේ විස්තර කරන්න හදන්නේ ඒක තමයි. අනතුරු තථාගතයන් වහන්සේ මොකද්ද මේක වෙනලා තිබෙන්නේ? අත්තදීපා භික්ඛවේ විහෙරතානං අත්ථ සරණාණං ධම්ම සරණාණං අනඤ්‍ය සරණාණං. තමන් සරණ කරගෙන වාසය කරනවා නම් ධර්මයේ සරණ කරගන්නවා නම් යෝනිසෝව උපපරික්ඛිතබ්බෝ නුවණින් මෙනෙහි කොට බැලිය යුතු දෙයක් තියෙනවා. මොකද්ද? කිං ජාතිකා ඉදා අයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කිං පබෝතිකා. කොහොමද මේ ශෝක පරිදේව දුක් දොම්නස් හටගන්නේ? මේකේ ප්‍රභවය නැත්තම් මුල මොකද්ද? අන්න ඒක හොයන්න ඕනේ. අනේක හොයන්න දැන් මම මේ පැහැදිලි කරන්න හදන්නේ හොයන්න හදන්නේ. මේ මම ගත්ත පොතේම තියෙනවා තවත් ලස්සන සූත්‍රයක්. සූත්‍ර සමය විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක තියෙනවා මේ ගාමිණී කියන වචනට අයිති ගාමිණීලා 6-7 වෙනි දෙනෙක් වෙනින් කරපු සූත්‍ර දේශනා ටිකක්. එක එක ගාමිණීලා ඉන්නවා. මේ සූත්‍රය කියන්නේ බද්දක සූත්‍රය කියලා. බද්දක කියන වචනේ සිංහලටත් බද්දක කියලා මතම අදාළ තියෙන සමහර පොත්වල. නමුත් බද්දක කියන එක පාලි ආකාරාදී යහළු කියන අර්ථය නැත්නම් හොඳ කියන අර්ථයට දෙනවා. එහෙනම් මේ ගාමිණී හොඳ කෙනෙක් වෙන්න. ඒකනේ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිත් මේ බණ අහලා තියෙන නරක ගාමිණීලා මාළු අල්ලන්න යනවා ඇති. ඒ හින්දා මෙයාට බද්දක ගාමිණී කියනවා ඇත්තේ. බද්දක ගාමිණීගේ කතාව අපේ කතාව බවට පත් කරගනිමු. දැන් මේ දුක හටගන්නේ කොහොමද කියලා තථාගත බුදු පියාණන් වහන්සේ බද්දක ගාමිණීට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධි දුක්ඛා කියලා මේ බාලි භාෂාවෙන් බණ කියලා නැහැ. ඒකයි වටින්නේ. ඒක අපටත් හරියට තේරෙන්න ඕන. බද්දක ගාමිණී බුදුන් වහන්සේ වෙත වැමෙන වැඳ නමස්කාර කරලා පසක හිටමින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දුක සහ හේතුව දේශනා කරන සේක්වා. උන්වහන්සේ මෙහිදී මම ඔබම විචාරමි. ඇත්තනම් පිළිතුරු දෙන්න. අන්න ඔහුගෙන් පටිපුච්චා ව්‍යාකරණය පටන් ගන්නවා. ප්‍රශ්නයක් අහලා උත්තර හොයාගන්න එක. බද්දක ගාමිණී ඔබේ ගමේ ඉන්නවද දුකකට කරදරයකට හිරිහැරයකට අසහනයකට පත් වුනහම ඔබට දුක දැනෙන අය? ස්වාමීනි එහෙම යම් කරදරයක් හිරිහැරයක් පීඩාවක් අසහනයට පත් වුනහම මට දුක දැනෙන අය ඉන්නවා. ගාමිණී ඔබේ ගමේ ඉන්නවද එහෙම දුකකට කරදරයකට පත් වුනහට ඔබට දුකක් දැනෙන්නේ නැති අය? ස්වාමීනි එහෙම දුකට කරදරයකට පත් වුනහට මට දුකක් පීඩාවක් දැනෙන්නේ නැති අයත් ඉන්නවා. දැන් ඔබටත් බලන්න එහෙමද කියලා? තථාගතයන් වහන්සේගේ දහම් කරුණු පැහැදිලි කිරීමේ ප්‍රායෝගිකත්වයේ තරම. දැන් අහනවා ගාමිණී ඔබට ඒ කොටසක් වෙනින් දුක දැනෙන්නටත් කොටසක් වෙනින් දුක නොදෙන්නත් හේතුව මොකද්ද? බලන්න කල්පනා කරලා කියන්න. ස්වාමීනි අර අනිත් අය කෙරෙහි මගේ විශේෂ ඇලීමක් නැහැ. මේ අය කෙරෙහි මගේ චන්ද රාගයක් තියෙනවා. ඒ නිසායි මට ඒගොල්ලොන්ට මොනවා හරි කරදරයක් හිරිහැරයක් වුණාම මේ දුක් දෝමනස්ස උපායාස දැඩි විහිස කියලා කතා කරන වචන ටිකට අදාළ කරුණු එන්නේ. දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ? උපාදා පරිත්තස්ස නවංචෝ භික්ඛවේ දේසිස්සාමේ. අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි. අනුපාදා පරිත්තස්ස නංච. දැන් අර තමන්ගේ කියලා අල්ලාගත් අය නිසා ඒගොල්ලෝ යමක් වෙනකොට දුක එනවා. අනිත් අය අල්ලාගෙන නැති නිසා ඒගොල්ලෝ නිසා දුක එන්නේ නැහැ. දැන් අනිත්‍ය නිසා දුකයිද උපාදානයේ දුකයිද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් මේ අපූර්වට සිංහලෙන් පැහැදිලි කරලා තියෙන. සිංහලෙන් මේ පාළි එකේ නම් තියෙන්නේ. සිංහලට පරිවර්තනය එහෙම තියෙනවා. එතකොට එහෙමනම් ලෝකේ දුක් හටගන්නේ මොකක් නිසා? අනිත්‍ය වෙන ඉඳලාද? නෑ. අල්ලා ගැනීමෙන් තැවුල. අන්න අපට සිදුවෙන දෙයක් තථාගතයන් වහන්සේ පෙන්වන මේ ලෝක ජීවත් වෙන්න ගිහින් ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න අපට පස්තරක් දීලා තියෙනවා.
පස්දරට හමු වෙන දේවල් රුචි අරුචි ලෙස බෙදා ගන්න යනවා. බෙදා ගන්න යාමේදී ඒවත් එක්කලා අපි ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. දැන් අන්නේ ඇලෙන ගැටෙන එකට හිතේ උපදින්නා වූ චන්දරාගය කියලා කියනවා. දැන් ඔවුන්ට කරදරයක් හිරිහැරයක් වුණාම ඒ අනිත්‍ය වුණාද? කරදරයක් හිරිහැරයක් කවුරු හරි අපහාසයක් කළා කියන්නේ අනිත්‍ය වුණා නෙවෙයිනේ. ඔවුන්ට රිදෙන දෙයක් වුණා. ඒක තමන්ට රිදෙනවා. එහෙනම් මට නම් ගැටලුවක් තියෙනවා. ත්‍රිපිටක සූත්‍ර දේශනා තුළ මේ කාරණානුව මම දකිනවා උපාදානයේ දුකයි කියලා. එහෙනම් දුකෙන් මිදෙන්න ඕන නම් උපාදානෙන් මිදෙන පාර හොයාගන්න වෙනවා. ඒ වුණාට සිංහලෙන් අපිට පාලියෙන් තියෙනවා යදිනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක අනිත්‍ය නම් දුකක්ලු. දුක් නම් ඒක අනාත්මයිලු. දැන් මේක ගලපන්නකො මට නම් ගලපන්න තේරෙන්නේ නැහැ. මම මෙහෙම හිතනවා. මම මේ හිතලා තියෙන අද නෙමෙයි මම අවුරුදු 40ක් තිස්සේ හිතන්නේ. නමුත් දැන් මේ හිතන එක ඔබට ඇහෙන්න හිතෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් ගත කළා. මොනවද උන්වහන්සේට පහළ වුණේ? නිරන්තරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය. ඒ එකකවත් නිත්‍ය සුඛාත්මතුවද නැහැ, අනිත් දුක්ඛ අනාත්ම. දැන් අනිත්‍ය නම් දුක නම් බුදුරජාණන් වහන්සේ නම් ස්කන්ධ පහක් පාසා පුදුම දුකක් තියෙන්න එපැයි. පංචස්කන්ධ දුක්ඛද? නෑ, අනිත් දුක්ඛ අනාත්මයේදී දුක නැතුව ඉඳලා තියෙන්නේ. එහෙනම් මේ අනිත්‍ය නිසා දුකයි කියන එක කොහෙන්ද මේ ආවේ? බාහිර ලෝකෙ තියෙන දේවල් අනිත්‍ය වෙන දුක එනවා කියලාද? නෑ, සබ්බේ සංඛාරා කියන්නේ බාහිර දේවල් නෙවෙයිනේ. සබ්බේ සංඛාරා අනිච්චාති. එහෙම නැත්නම් මෙහෙම හිතලා බලන්න. සන්තෝෂයෙන් ඉන්නවා. මොකක් හරි දුකක් මේ කරදරයක් වෙලා ඒක නැති වෙනවා. දැන් සන්තෝෂේ නැති වෙලා දුක ආව. අනිත්‍ය නිසා දුකයි. දුකෙන් ඉන්නවා. දැන් දුකට නැති වෙන ආරංචියක් හම්බ වෙනවා. දැන් අනිත්‍ය නිසා දුක දාවේ. දුක නැති වෙනකොට හම්බ වෙන්නේ සැපනේ එතකොට. ඒ නිසා මේ අනිච්ච පදයේ තේරුම ඕක නෙවෙයි. මේවට අපට අදහස් දක්වන්න සමාජයේ මාධ්‍ය ඉඩ දීලා තියෙන්න ඕන. මන්දයත් සාමණේර භූමියේ තුල අවුරුදු 8ක් ජීවත් වෙලා ඉඳලා පැවිද්ද තුල කරන් දෙන කුදුමහත් කටයුතු. පාත්‍රා කලු කරන එක, සිවුරු මහන එක, අංශකඩ මහන එක, පාත්‍රා තවිකා මහන එක, ගොටුවතු මහන මේ සියල්ල සමග ග්‍රන්ථයන් පරිහරණය කරලා. ඒ පිළිබඳ පුළුල් අත්දැකීමක් ලබාගෙන 500ක් එක්කලා විභාගයට සහභාගී වෙලා 500න් 3 වෙනියක් බවට පත් වෙලා උපසම්පදාව ලබන්නේ එනම් සුදුස්සෙක් නිසා. එහෙනම් ඒ අය හොයාන යන ජීවිතයක් තියෙනවා. වෙනව දේවල් කරලා නැහනේ. ඒ අයට එහෙනම් ඒ තැන ලැබිලා තිබෙන්නේ සහ ඒ අය ඒව හොයන්නේ ශාසනය විනාශ කරන අදහසින් එහෙම නෙවෙයි. ශාසනය මතු කර ගන්න අදහසකින්, වරද නිවැරදි කර ගන්න අදහසකින්. එහෙනම් ඒ සඳහා සමාජයේ ඉඩ තියෙන්න ඕන. ඒ සඳහා වැටවල් බඳින්න බෑ. මේ පවතින ත්‍රිපිටකයේ පාලියෙන් එහා පැත්ත සිංහල තියෙන එක විතරක් දේශනා කළ යුතු කියලා නීති දාන්න කාටවත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේට ඉස්සර ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. උන්වහන්සේ තිබිච්ච උදාහරණයක් කරන් ධර්ම කරුණු පැහැදිලි කරා. අදත් අපට අර්ථමානීය තියෙන උදාහරණ එදා තිබුණ නැති නිසා බුදුරජාණන් වහන්සේ ඒවා ගත්තේ නැහැ. අද උදාහරණයක් අරගෙන අපිට පැහැදිලි කරන්න අයිතිය තියෙන්න ඕනනේ. එරත් මේ පාලිය සිංහලට පරිවර්තනය කරලා සදොස්තැන් තියෙනවා නම් අපි මේක නීතියක් දාගත්තොත් සදොස්තැන් නිදොස් කියලා පිළිගත්ත වෙනවා නේද? නිදොස් කරලාද ඔය නීතියක් හදාගන්න හදන්නේ? නෑ. දැන් මේ කතාවෙම පෙන්නනවානේ. ගාමිණීට පෙන්නනවා මොකද්ද දුක? චන්දරාගය. දුකට හේතුව චන්දරාගය. ඒ චන්දරාගය කියන්නේ ආසාව නැත්තම් තණ්හාව. එතකොට මොනවද අනිත්‍ය උනේ යාට දුකෙන්ද? මේ කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න. හැබැයි මම මෙහෙම ගලපන්නම්.
මේ පාලියේ තියෙනවා ලස්සන වචන සෙට් දෙකක්. යුගල දෙකක්. මෙන්න මේ දෙක අවධානය යොමු කරලා බලන්න. ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අප්පා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම සිංහලෙන්. නේතන් මම නේතොහමස්මින් නමේසෝ අත්තා. ඒ මගේ නොවෙයි, එබැවින් මම මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි. මේක පාලියේ මෙහෙමම තියෙනවා. මොනවා සම්බන්ධයෙන්ද මේ? ස්කන්ධ පංචකය සම්බන්ධයෙන්. ස්කන්ධ පංචකය සම්බන්ධයෙන් තව එකක් තියෙනවා. නිත්‍ය සුඛාත්ම, අනිත්‍ය දුක්ඛ අනාත්ම. ස්කන්ධ පංචකයේ නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් උපාදාන සසරට බැඳේ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙලිමින් සසරෙන් මිදී. මම කොට මගේ කොට ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්ස, අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ නොගැනීමෙන් සසරෙන් මිදී. දැන් මේක ගලපගත්තොත් අපිට ගලපන්න පුළුවන් තැනකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ වකලි හිමියන්ට අදහරනවා. කය දිහා බලන් ඉන්න එපා. මාදිසෝ ධර්මයේ දකින්න. ධර්මයේ දැක්කොත් බුදුන් දකි. අනතුරුව ධර්මයේ කියලා මොකද්ද පෙන්වන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය ගැන කතා කරනවා. කතා කරලා අනිත්‍යත දුක්ඛද අනාත්මද නිට්ටය සුඛද ආත්මද? ස්වාමීනි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමීනි. දැන් මේකේ යට තියෙන රහස මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන කෙලෙස් මගේ මම මගේ ආත්ම කොට ගත්තාම නිත්‍ය සුඛාත්ම. එතන මේ දෙක තු ගලප ගන්න. නැත ස්වාමීනි කියලා කියන සුදුසු නෑ. තස්මාති හේවක්කලි බවින්. සබ්බං රූපං වේදනා සංඥා සංකාර විඥාන නේතං මම නේතොහමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දත්තබ්බං මගේ නොවන මම මගේ නොවන මගේ ආත්ම නොවන වශයෙන් බලන්න මනා නුවණින්. එතන ඒක මතක තියාගන්න. ස්කන්ධ පංචකයේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් බලන්න. සීල සූත්‍රයට ගන්න. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරණතෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහන්ත බලං සච්චකරේ යාති. දැන් එකක් නෙවෙයිද? මම සහ මගේ ආත්ම නිත්‍ය සුඛාත්ම. මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන අනිත් දුක්ඛ අනාත්ම. එතන යදනිච්ඡන් තන් දුක්ඛං කොහෙන් ආවද මම දන්නේ නැහැ. ඇස් දෙකෙන් බලලා බාහිර දේවල් අනිත්‍ය දුකක් කියනවාද? යමක් අනිත්‍ය නම් දුකක් කො දැන් බුදුහාමුදුරුවෝ භද්‍රක ගාමිණීට වදාරලා තියෙන අනිත්‍ය නම් දුකයි කියලාද? ඒ දුක් දුන්නස්සාවේ මොකක් නිසාද? අල්ලා ගැනීමෙන්. එහෙනම් අල්ලා ගැනීම කියන්නේ නිත්සකාත්ම කොට ගැනීම. එතකොට අනිත්‍ය නිසා දුකයි නෙමෙයි නිත්සකාත්ම කොට ගැනීමෙන් දුකයිනේ. අල්ලා නොගැනීම කියන්නේ අනිත් දුක්ඛ අනාත්ම. එතකොට දුකින් මිදෙනවානේ. දැන් ඉතින් මේකට මම අර තවත් කරුණක් කියන්න කැමතියි. සමහර සූත්‍ර දේශනාවල තිබෙනවා කීපතාවක් මේකට කියලාත් තියෙනවා එම මාධ්‍යවල යම් කරුණක් තථාගතයන් වහන්සේ වදාහරලා තිබුණාම ඒකට පිටින් බලන්නත් එපා ඒකට විරුද්ධව බලන්නත් එපා ඒක අනුවිතර්කණය කරලා බලන්න ඒ වගේම ඒකට බුද්ධිය මෙහෙवला බලන්න අනුවිචාරණය කරලා බලන්න ඒ පෙන්නන කාරණය පංචද්වාරය නම් පංචද්වාරයට දාලා බලන්න. ස්කන්ධ පහ නම් ස්කන්ධ පන්තියට දාලා බලන්න. පමාදේ නම් පමාදයට දාලා බලන්න. නොපමාව නම් නොපමාවට දාලා බලන්න. ඔබ තුල සිදු වෙනවාද? මන්දයත් තථාගත බුදු පියාණන් වහන්සේ ඔබ තුල සිදු වෙන දෙයක් තමයි මේ ධර්මය කියලා දේශනා කරලා තියෙන්නේ. ඔබ තුල සිදු වෙන දුකටපත් වෙන මාර්ගයේ පමාද විහාරිත්වය. ඔබ විසින් අනුගමනය කළ යුතු මාර්ගය අප්‍රමාද විහාරිත්වය. දැන් භද්‍රගාමිණීගේ කතාවෙන් මෙතෙන්ට අපි ගත්තා නේද? මොකද්ද ගත්තේ? කිං ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්පායාසා කිං පබෝතිකා. කොහොමද මේ දුක් දුම්නස් හටගන්නේ? ලෝකෙට තියෙන දේවල් එක්කලා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇලෙන්න ගියාපුවම
දැන් මේ පෘථග්ජන පුද්ගලයාට මේ වැරද්ද සිද්ධ වෙනවානේ. සැපසේ ජීවත් වෙන්න මේ ලෝකෙට ඇවිදින් අල්ලා ගැනීම හෙවත් උපාදානය නම් වූ වරදට අහු වෙනවා. මේ උපාදානය තුල මේ සමාජයේ ලදරුවෙක් වශයෙන් ඉපදලා ඉගෙනගෙන රැකියාවල් කරලා විවිධ ශාස්ත්‍රවල ගුරුවරු නැත්තම් මහාචාර්යවරු බවට පත් වෙලා මුදල් උපයා ගන්න ජීවන වෘත්තිය කරගෙන ආවේ. ඒක හුදෙක් කුසගිනි නිවා ගන්නට ඇඳුම් පැළඳුම් සපයා ගන්න නිවාස සපයා ගන්නට කුසගිනි නිවා ගන්නා වූ ප්‍රතිපදාවක් පමණමයි ඒ රැකියාව කියලා කියන්නේ කවුරු කළත්. කම්කරුවාගේ පටන් රාජ්‍ය නායකයා දක්වා. නමුත් ඔවුන් තුළ ලෝභය ද්වේෂය මෝහය වැඩෙනවා නම් ඒකේ දුක ඔක්කොටම තියෙනවා. ඒක සල්ලි වලින් අයින් කරන්න බෑ. අන්න ඒ නිසා තමයි මේ ජීවත් වීම විතරක් ජීවිතය කියලා හිතන්නේ නැතුව මේ ජීවිතය තුළ සිත කියලා එකකුත් පවතිනවා. ඒකේ පවතින පීඩා ටික දුරු කරගන්න සල්ලි වලට හෝ කසිප්පු වලට බෑ කියලා තේරුම් ගන්නවා. කසිප්පු වල දුක දුරු කරගන්නවා සමහර අය. අද දුරු කරගන්නවා හෙට උදේට ටිකක් වැඩි. ඒකට තථාගත බුදු පියාණන් වහන්සේලා ලබාගත් ජීවිතය තුළ ඇඳුම් මාරු කිරීමක් වෙනුවට දර්ශනය වෙනස් කරන්න උගන්වනවානේ. දැක්ම මොකද්ද? ස්වභාවයෙන්ම තථාගතයන් වහන්සේ වදාරනවා විපල්ලාස සූත්‍රය සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ සත්වයා සතර උපදමින් යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දේවල් නිත්‍ය සුඛාත්ම කොට ගත්ත නිසා කියලා තියෙනව නේද? එහෙනම් නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් දුකට බැඳේ. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් ගැනීමෙන් දුකින් මිදී කියන මේක ගැලපෙන්නේ නැද්ද? ඒ නිසා නේද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙන්නේ. දුකටපත් වෙන්නද බලන්න කියලා තියෙන්නේ දුකෙන් මිදෙන්නද? ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේක යොදලා බලන්න නැතුව මේවට මේ සංසන්දනය කරන්නේ නැතුව තමයි මේ නිකම්ම ගිරවුන්න පාඩම් කරපුවාම ගිරව් ආපහු ගිරවට පෙත්ත පුතේ බත් කෑවද කියලා අහම ගිරව අපෙන් අහනවා පෙත්ත පුතේ බත් කෑවද කියලා. ඔය සිංහල ඉගෙන නෙමෙයි අනුන් කියන දේ කියන්නේ. මේ බොහෝ කලක් අනුන් කියන දේ කියන්න ගිහින් තමයි මේක වෙලා තියෙන්නේ. මේ මනසානුපෙක්ඛණය කියලා වචනයක් තියෙනවා ගලපලා බලන්න නැතුව. අන්න දැන් ඔබට මේක තේරෙනවා නම් කිං ජාතිකා දුක්ඛ දෝමනස් උපායසා කිං පබෝතිකා කොහොමද මේ දුක් දොම්නස් හටගන්නේ ජීවිතේ? එහෙනම් ඥාති ටිකක් සම්බන්ධයෙන් කතා කළේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය පාපින දානය තුල ඇලීමෙන්. දැන් ඇලීම දුර වෙන ජීවිතයක් ගත කරන්න ඕන. දැන් එනවා මම මේ සූත්‍රයේ තියෙන තැනට. අර කාශ්‍රයෙන්. ඒ ගන්න කාරණේ මොකද්ද? ඒ ඥාතීන් සම්බන්ධයෙන් ඔහු ගත්තේ කොහොමද? රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් වශයෙන්. නෑදෑකමක් වශයෙන්, කලබලයක් වශයෙන්. එතකොට ගන්න හිතට. සිතට ගන්න ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණක් වශයෙන්. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් උපදින අරමුණ විග්‍රහ කරන්නේ ආයෙත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහක් යටතේ. අන්න බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරලා තියෙනවා අසුත පුතග්ජනයා. මේ රූප, වේදනා, සංඥා, සංකාර පහක් ඇහැ තුළ, කන තුළ, නාසය තුළ උපදින බව දන්නේ නැහැ. ඒකට එන දේ අන්නර ගාමිනී කිව්වා වගේ. ඒතන් මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා මගේ ආත්ම කොට ගන්න වැරදි පාරේ යනවා. මෙන්න මේ නිසා කට ගන්න. උපාදානයේ සාදුක් හටගනී. එතකොට එහෙනම් මා දකිනවා නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් දුකට පත්වේ. ඒකට ගැලපෙනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස මමත්වයෙන් ගැනීමෙන් මාරයාට බැඳේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මමකට නොගැනීමෙන් මාරයන්ගෙන් මිදේ. එහෙනම් අමඤ්ඤමානෝ කියන්නේ අනිත් දුක්ඛානාත්ම නෙවෙයිද? අන්න ඔබ වෙනුවෙන් මේක තේරුම් ගන්න පුළුවනි නම් දැන් ඔබ මොනවා සරණ කරනද ඉන්නේ? මේ කරදරෙන් මිදෙන්න
තොවිල් පවිල් තෝර්තර බෙහෙත් හේත් තව නොයෙකුත් මන්තර ගුරුකන් සරණ කරගනිමින් ඉන්නවා. අඤ්ඤ සරණා. කරදර හරියට එනවා. ඉතින් ඒකට නොයෙක් දේවල් කරනවා. තැනින් තැනට යමින්. එහෙමත් නැත්නම් මේ කතා කරන පරිදි භෝගහක් ගාවට ගිහින් කොඩියක් එල්ලපම දුක දුර වෙයි කියලා හිතනවා. ප්‍රාර්ථනා කරපුවා දුක දුර වෙයි කියලා හිතෙනවා. ඉල්ලනවා. පිළිමෙන් ඉල්ලනවා, බෝධියෙන් ඉල්ලනවා, චෛත්‍යයෙන් ඉල්ලනවා මේ දේවල් අපට දෙන්න කියලා. පණ තියෙන මිනිස්සෙක් නම් කරුණාව දක්වලා දෙයි. මොනවද දෙන්නද? නිහඬ වේවා. ආපහු යාඥාවක් බවට පත් වෙනවා. ඇයි මේ? තමා දියුණක් කොටගෙන ධර්මයේ සරණ කරන ජීවත් වෙන්න අවශ්‍ය කොන්ද පණ නැති නිසා, කොන්දට පණ ඇවිදින්න නැති නිසා. තමා දියුණක් කරගෙන තමා සරණ කරගෙන ජීවත් වෙන්න කියලා තියෙන්නේ. එහෙනම් ධර්මයේ සරණ කරන ජීවත් වෙන්න කියන එකේ තේරුමට යන්න වෙනවා අපි. දැන් ඔබ ජීවත් වෙන්නේ ධර්මයේ සරණ කරගෙනද? මම කියනවා පව් කරනකොට ඔබ කර්මයේ සරණ කරන ජීවත් වෙන්නේ. පින් කරනකොට කර්මයේ සරණ කරන ජීවත් වෙන්නේ. ධාන වර්ණකොට කර්මයේ සරණ කරන ජීවත් වෙන්නේ. මොකද පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. හරිද බලන්න? සමස්ත ලෝකයාම දැනගත්ත නෝදන කම්මං සරණං ගච්ඡති. නමුත් සසර දුකින් මිදීම කම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි වෙන්න වෙනවා. ඒ ධර්මය පාලිද, සිංහලද, ගාථාද, සූත්‍රද, කතන්දරද? රතන සූත්‍රයේ ගාථාවෙන් පෙන්වන්නේ කයං රාගං අමතං පණීතං හරි අම්බුදු සෙට්ටෝ හරි කියන එකෙන් ධර්මය කියලා. ඉදම්පි ධම්මේ රතනම් පණීතං කියන ධර්මය මොකද්ද? මේ ධර්මයේ රත්න භාවය කියලා. පාසල් ගියේ වචන වලින් එකතු කරගන්න වචන ටිකක්. නීවරණ ධර්ම. මොකක්ද ඒ කියන්නේ? නිවන ආවරණය කරන ධර්ම. පොතේද තියෙන්නේ? පොතේ වචන පහට අදාළ කාරණා අපි ළඟ තියෙන්නේ. පොතෙන් පෙන්වන මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා වචන පහ පොතේ තියෙන්නේ සූත්‍ර දේශනාවල වැඩෙන්නේ අපි ළඟ. වැඩෙනවා නම් වැහෙන්නේ මොනවද? ආවරණ කියන්නේ ආවරණා නීවරණානේ. නීවරණානේ. ආවරණය කරන බැවින් නීවරණා. නිවීම ආවරණය කරන බැවින් නීවරණ. දැන් මේ ඇලෙන්න ගැටෙන්න ගියාම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, ලෝභ, දේශ, මොහ වැඩෙනකොට නිවීම ආවරණය වෙනවා නේද? ආවරණය වෙනවා නම් ආවරණය අයින් කරගත්තාම එතන නිවීම තියෙන්න ඕන නේද? ලංකාවේ කොතනක හරි අචාන්චා හිමියන්ගේ පොත සිංහලට පරිවර්තනය කරලා කඩේක නැත්තම් කෙනෙක් ගාව. ඒකේ බලන්න කියලා නැද්ද කියලා මාතෘකාව වශයෙන් පොතේ මනම වශයෙන් සිත තුළ ඇති නිර්වාණය කියලා. ඒ සිත තුළ ඇති නිර්වාණයට වෙන්න බැයිද මේ ධර්මය කියන්නේ? ඒ ධර්මයේ සරණ ජීවත් වෙන්න කියනවා වෙන්න බැරිද මේ? ධම්ම සරණ අනඤ්‍ය සරණ. මේ ධර්ම නිදානයක් නීවරණ නැමැති කසල ගොඩකින් වහලා තියාගෙන අපි කොහෙද යන්නේ මේ හොයන්න? හැම දෙනා වෙනුවෙන්ම නිවීම නැමැති ධර්මය නිදාන් කරලා තියෙනවා. තම තමන්ට අයිති කෙලෙස් ගොඩකින් මේක වහලා තියෙනවා. අයින් කළා බලන්නකෝ. ඔය රජ කාලේ සම්බන්ධයෙන් ගත් කලක නිදාන් වදුල කියලා පොතක්. ඒ දේවල් යම් යම් තැන්වල නිදන් කරලා පස්සේ ගන්න මං සලකුණු තිබිච්ච එකක්. වසර 40කට මට කියවන්න පෙර ලැබිලක් තියෙනවා. ඒ කාලේ කිසිම අගයක් තිබුණෙත් නැහැ. අද ඒක කොහෙ ගියත් දන්නෙත් නැහැ. කාට හරි අහුවෙන්නේ නැහැදී. එතකොට නිදන් හාරපුවම ගත්ත හැකි. ඒක තේරුම හොරෙන් හාරන්න ඕන කියන එක නෙමෙයි. පසු කාලීනව ප්‍රයෝජන ගන්න තමයි නිදන් තියෙන්නේ. ඒ වගේ ධර්මයේ නැමැති නිදානක් තියෙනවා අපි තුල. අපි ඒක වහගෙන වැඳ වැඳ ප්‍රාර්ථනා කරගෙන වෙන කොහෙද තියෙන නිදානක් ඉල්ලනවා. හාරන්නනේ තියෙන්නේ. ඒ හැරිල්ල වෙනුවට ජෛත්‍යයත් එක්කලා බුදු පිළිමත් එක්කලා නිදන් හාරලා තියෙනවා ලංකාව පුරා. යතනාරාමයට ගිහින් බුදු පිළිම යට තිබිච්ච නිදන් වස්තු ටිකේ කොටු ටික බලන්න කොච්චර තිබිලා තියෙනවද කියලා. ඒ නිදන් හැරිල්ල නෙමෙයි කරන්න ඕන. මේ Taman සතුව පවතිනා වූ ධර්ම නිදානය විවර කරගන්න. මොකක්ද ඒකට කරන්න ඕන කියලා තියෙන්නේ? මේ සූත්‍රයේ තියෙනවනේ මේ Taman සරණ කරගන්න දිවෙනක් කරගන්න කියලා.
අන්න අසෘත පුතග්ජනයට තමයි ස්කන්ධ පංචකයේදී එන දේවල් නිත්‍ය සුඛාත්ම නැත්තම් මගේ ආත්ම කොට ගැනීම තුළ මේ දුක් දුම්නස් උපදින්නේ. දැන් ඊළඟ පදයේදී පෙන්නනවා තමන් සරණ කරගන්න හැටි, දිවිනක් කරගන්න හැටි. ඒ තමයි අනර භද්‍රක ගාමිනීට ස්කන්ධ පංචක ගැන කතා නොකර මේක පෙන්නනවා. අපි දැන් මේ සූත්‍රයේ ස්කන්ධ පංචකය තුළ තියෙනවා. ඒ වගේම සීල සූත්‍රය ආශ්‍රයෙන් මම ඉදිරිපත් කරනවා ඔබට. සෝවාන් වෙන්නේ සහ රහත් වෙන්නේ පිළිවෙලින් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහෙන්ත පරං සත්‍ය කරෙය්‍යන්ති. ස්කන්ධ පංචකය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලනවා. අනිත්‍යයි කියලා කියනවද දුකයි කියලා කියනවද? නෑ. දැන් දුක ඇවිත් තියෙන නිත්‍ය කොට ගත්තාම අල්ල ගත්තාම එහෙනම් දුක්ඛ කියන පදේ තේරුම උතන දුක නෙමෙයි. නිත්‍ය කියන්නේ මම නම් මම වගේ කොට ගන්න කිසිවක් නැති තව තමයි දුක්ඛ. අනිත්‍ය දුක්ඛ. මම නොවන මගේ කොට ගන්න දෙයක් නැති බව. එහෙනම් ආත්ම කොට ගන්න දෙයක් නැති බව. ඒ චින්තනය මාරු වෙන්න නේද ඕන? අන්න ඊට පස්සේ අපට ලැබෙන වර්තමාන මොහොත මේ අනුග්‍රහක බවතුන් තම තමන් ඉගෙන ගන්න හෝ වෘත්තීය කරන තැනක ඇත්නම් ඒ මොහොත තමයි ඔබගේ ජීවිතය ගත කරන තැන. එතන තමයි ඔබ ස්කන්ධ පංචකේ පාවිච්චි කරන්නේ. එතන තමයි ඔබ භද්‍රක ගාමිනීට කිව්වට පරිදි ඇලෙන්නේ ගැටෙන්නේ ඇලෙන ගැටලා තියෙන නිසා ආපහු දුක් එන්නේ. අද ඒවා නෙවෙයි ඒවා. මේක දන්නේ නැතුව තියලා නැවත ඉපදීමේ දුක විඳිනවා. තියන්නේ නැත්නම් නැවත උපදින්නේ නැහැ. අන්න වර්තමාන මොහොත තියන්නේ නැතුව අවසන් කරනකොට තමයි මේ අනිත්‍ය වෙන්නේ. තියලා අවසන් කරන එකට තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. තියලා අවසන් කිරීමෙන් දුක් කෙන එක නවත්තන්න නොතිය අවසන් කරන්න තමයි මේ අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණානඤ්ඤ සරණා කියලා තියෙන්නේ. ඒ නොතිය අවසන් කරන්න යාමේදී වෙන්නවා මේ සූත්‍රයේම. එතකොට දැවිලි තැවිලි ඇති වෙන්නේ නැහැ. සංසුන් වෙනවා. නිවිලා ජීවත් වෙනවා. එතකොට නිවිලා ජීවත් වෙන්න උනහම දැන් පුනර්භවයක් නැති බව දැනෙනවායි කියලා මේක පැහැදිලි කරලා තියෙනවා ලස්සනට. එනිසා අපිට මේ කරුණු පැහැදිලි කරන සූත්‍ර දේශනා කීපයක් ආශ්‍රයෙන් මූලික අවබෝධයක් එන්න ඕන. ජාතක කතාවක් චරිත කතාවක් අහනවා වගේ බාහිර දෙයක් අහනවා නෙමෙයි මේක අපි ළඟ සිදුවෙන සිද්ධියක් පිළිබඳ විවරණයක් ගැඹුරු. ඒ විවරණය ඔබේ අවබෝධය බවට පත් කරගත්තාම ඔබ හැමෝටම අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. ඒ අය තමයි තමන් දියවෙනක් කොටගෙන ධර්මයේ දියවෙනක් කොටගෙන වාසය කරන්න පටන් ගන්නෙ කාගේවත් සරණ යන්නේ නැත්තේ. දැන් ඔබට ඔය වන්දනාවක් ඔය කරන වෙලාවකට වන්දනා අවසානයේදී සංසුන් හිතක් දැනෙනවා ඇති. ඒ කෙලෙස් ඈත් වෙන නිසා. ඔබ අරමුණක් අඩපු කෙනෙක් නම් මෛත්‍රී ආදී වශයෙන් අරමුණ වැඩෙනකොට අරමුණ තුළ ඉන්න සංසුන් බව නිසා වෙනත් අරමුණ එන්නේ නැති සැනසෙල්ල දැනෙනවා ඇති. ඒකෙන් හඳුනා ගන්න ඒක ආයතනයක් තුළ තියෙන සැනසෙල්ල අරමුණක් කරන් සැනසෙල්ල නෙමෙයි පෙන්වන්නේ. මේ එන්නේ තියෙනේවනේ. එන්න නැති වුණොත් ඒවා ඇවිදින් ඉවර වුණොත් මොකද වෙන්නේ? එතකොට ඇති හැටියක් හම්බ වෙනව නේද? එහෙනම් ලෝභක්කය, දේශක්කය, මෝහක්කය කය කරලා බලන්න ධර්මයේ කොයි වගේද කියලා. අර ගම් අතරට යටන දිවෙන වගේ නෙමෙයි ඊට පස්සේ මේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා පිම්පවුලට අහු වෙලා සසරේ ඇවිදින්න සිදුවෙන්නේ නැති දිවෙයින. තනක් එහෙම ගන්න නැතුව ඒක තමයි ධම්ම දීපා ධර්මයේ නැමැති දිවෙයින. ඒක කෙලෙස් හැඩ වතුරට අහු වෙන්නේ නැහැ කියලා කියනවානේ. ඒ මිනිසුන්ට නිරුපද්දිත තැන තථාගත දේශනාවල සමහරට මේක සඳහන් කරනවා මෙගොඩ කරදර බැවින් එගොඩට යාම කියලා. තව දේශනාවල සඳහන් කරන ලබනවා
නිසි ගම් වතුර ගලන කාල සීමාවලදී කරදරකින් තොරව තොටුපළක් කරහා එහා පැත්තට එතර කිරීම කියලා. ඒ විවිධ උපමා තුළ පැහැදිලි කරන්නේ මොකද්ද? අපි තුළ වෙන්නා වූ ප්‍රමාදය සහ අපි යුතු අප්‍රමාදය. ධර්ම දේශනා මගින් මේක ශ්‍රවණය කොට තේරුම් ගැනීමේදී අප තුළ වෙමින් පවතින දෙයක් තියෙනවා. ඒකට පමාද විහාරිත්වය කියලා කියනවා. අපි දැන් අලුතෙන් ආරම්භ කරන්න වෙනවා. අපවා වෙන්න. අන්න ඒකට කියනවා ආරබත නික්කමත යොඤ්ඤත බුද්ධ ශාසනය කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිපැදීම ආරම්භ කරන්න කියලා. ඒකම තියෙනවා මරසෙන් වනසන්න බටගස් විනාශ කරන ඇතෙක් වගේ කියලා. ඒකට පාවිච්චි කරන්න කියලා තියෙනවා ධර්ම විනය. එතකොට අර දුක් වෙන ප්‍රහේදන අයින් කරලා පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති දුක් කෙලවර කරනවායි කියලා තියෙනවා. මේට වඩා ඔබට මේ සඳහා කාලය ලැබෙන්නේ නැහැ. ඔන්න අත්තදීප සූත්‍රය අරගෙන ඒකට අලුතින් පැහැදිලි පාලි භාෂාව පාවිච්චි කරන්නේ නැතුව කෙනෙකුගෙන් අහපු ප්‍රශ්නකින් ලබාගත් උත්තරයක් අරගෙන ඒක තුල දුක හට ගන්න හැටි මම පෙන්නවා. එහෙනම් ඒකේ දුක හේතුව තියෙනවා අර අනිත් අය නිසා දුක් හට ගන්න නැත්නම් මේ ඇත් එක්කලත් එහෙනම් මේ චන්දරාගය අතහැරියොත් අන්න ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ තියෙන අටලෝ දහමට අදාළ කාරණා නිසා අපිට පීඩනයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඒ පීඩනය තමයි ආතතිය නැත්නම් දුක කියලා කියන්නේ. මේ කරුණු තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවකට ලෞකික නැත්නම් ආර්ථික ජීවිතය සපුරා ගන්න අතර ආධ්‍යාත්මික ප්‍රතිපදාවකට අවතීර්ණය වී එහි සැනසීම හිමි කරගන්න බුදු සසුනේ උරුමකරුවන් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ සදහවර දායකත්වය ගණේමුල්ල බුළුගහගොඩ අංක 108 නිවසේ ලයනල් නන්දනී ශානිකා ඉෂානී නිමාලි හෝ නිමල් වෙන්න ඇති කුමුදු චූලා චන්ද්‍රා ප්‍රියංකා සමන්ති සෝමලතා කුමාරිහාමි විජයනායක ශාමේන් කුමාරි ප්‍රසාදිනී අශෝකා රේණුකා ජානකි අනෝමා ඇතුළු නම් වලින් සඳහන් පරිදි නම් තාරුණ්‍යයේම ධර්මයට යොමුනා වූ පිරිසක්. මේකේ පල්ලෙහාට තියෙන කාරණෙත් ඒ අනුව හිතන්න පුළුවන්. ප්‍රධාන අරමුණ දුක් සහිත සසරින් අත්මිදීමට අතිඋතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස සදහම් අවබෝධය පිණිස ධර්ම කරුණු තේරුම් ගැනීම පිණිස නිර්වාණය කියලා යන තැනකට යාම නෙමෙයි දුක් වලින් අත මිදීම පිණිස. දුක් වලින් අත මිදීමම තමයි නිර්වාණය කියලා කියන්නේ. ගරු දේශකයන්න් වහන්සේට තව තවත් අපට ධර්මාවබෝධය ලබා දීම සඳහා නිදුක් නිරෝගී සුවපත් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනු ලබනවා. මේ මැගලින් නෝනා මෑණියන්ට රංග ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ මහානායක සාන්තයන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනු ලබනවා. මේකේ එම්.ඒ. අමරසේන සී.ඩී. සුමනසිංහ ඩී.ජී. දයාවතී ඇතුළු දායකත්වය දරන සැමගේ නමින් මියගිය ඥාතීන් පින් කැමති නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කර ගනිත්වා සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් කරනු ලබනවා. ධර්මානුශාසනාව සඳහා මූල්‍ය දායකත්වය දරා උතුම් පොය දිනක මේ ධර්ම දේශනාව කරවා ගැනීමෙන් ඔබ සවන් දී සහ ලෝකයට ධර්ම දානය දී තමා දිවෙනක් කරගන්න ආකාරය ධර්මයේ දිවෙනක් කරගන්න ආකාරය ස්ථේරුම් කරගන්න උත්සාහ කිරීම තුළ ලබා ගත්තා වූ ධර්මාවබෝධය මත පිහිටා අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබ හැම දෙනාට ධර්මාවබෝධය පිණිස හේතු වේවා. ඔබගේ පරලෝකීය ඥාතීන්ට පින් පිණිස හේතු වේවා. ඔබ පැතු අනික් අයගේ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ පිණිස හේතු වේවා. ගෞතම සසුන තුළ නිවන සැනසෙන මිරිසක් බවට පත්වීමෙන් සදහම් ජීවමාන කරන්නා වූ උත්සාහයේ කොටස්කරුවන් බවට පත්වෙන්නට ඔබට මෙම මූල්‍ය දායකත්වය සමග අවබෝධ හේතු වාසනා වේවායි කියලා අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු